අපි ඊළඟ පාඩම් විදිහට සාකච්ඡා කරන්නේ ඒ වගේම මේ පාඩම් ඒකකය ඕලෙල් විෂයේදී ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට අනිවාර්යයෙන්ම පැමිණෙන ප්‍රශ්නයක්. ඒ වගේම කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4කුත් දෙවන පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම හිතන්නේ දැන් 10 වසරේ ළමයිට නම් මේක අලුත් පාඩමක්. ඒ වගේම 11 වසර ඉන්න අයට නැවත මතක් කිරීමක් විදිහට, මොකද මේ අපි පත් වෙලා ඉන්න කාලය තුල අපගේ තියෙන අඩුපාඩුකම් ගොඩක් සකස් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි තිබෙන්නේ. ඒක නිසා ඒ අයත් මේ කියන පාඩමට අනුව නැවත ඒක මතක් කිරීමක් කරන්න. මොකද මේකට අදාළ තියෙන ප්‍රශ්න පත්‍රය අපි කෙටි දවසකින් නැවත ලබා ගන්න පුළුවන් විදිහට අපි සලස්වන්නම්. දැනට අපි මේ පාඩමේ මුල ඉඳලා ක්‍රියාත්මක වෙන හැටි අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. මොකද්ද මේ දත්ත ගබඩාවක් කියන්නේ? එහෙම නැත්නම් දත්ත සමුදායක් කියන්නේ? මේ දත්ත සමුදායක් කියන්නේ අපිට යම් යම් තොරතුරු පරිගණකයේ තුල තිබෙන මතකයේ තුලම රඳවා ගන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි. ඒක නිසා අපි මේ තොරතුරු අපගේ ප්‍රයෝජනයේ සඳහා, මතු අවශ්‍යතාවයේ සඳහා, යම් යම් කාර්යයන් ඉටු කිරීම සඳහා මේවා අපි ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් තමයි අපි පාවිච්චි කරන්න යන්නේ. එතකොට ඒ සඳහා database management system එකක් විදිහට, දත්ත කළමනාකරණ පද්ධතියක් විදිහට ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය හඳුන්වලා දීලා තියෙන්නේ MS Access. එතකොට මේ Access විෂය අනුසාරයෙන් කොහොමද අපි දත්ත තැන්පත් කරන්නේ, ඒවා නැවත බලන්නේ කොහොමද, එහෙම නැත්නම් විමසීම් සිදු කරන්නේ කොහොමද, ඒ වගේම ඒ තොරතුරු අපිට අවශ්‍ය පරිදි මුද්‍රණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා බලන්න අපි මේ වෙලාවේදී ලෑස්ති වෙන්නේ. ඒ වගේම දැන් පරිගණක තියන අය මේකට අදාළ අනුරුව, එහෙම නැත්නම් මේකට අදාළ ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික පුහුණුව අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඒ කරනකොට තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ඒක මතකයේ රැඳෙන්නේ. අපි මුලින් බලමු දත්ත මූලයක් කියන්නේ මොකක්ද? එතකොට මේ දත්ත ගබඩාවක් කියන්නේ තොරතුරු වාර්තා වශයෙන් තැන්පත් කර ඇති දත්ත ගබඩාවකටයි. එතකොට තොරතුරු ගබඩාවක් නිර්මාණය කිරීමේදී ප්‍රධාන අවශ්‍යතා 4ක් මත තොරතුරු ගබඩාව පාලනය වෙනවා. එතකොට මේ තොරතුරු ගබඩාවකදී අපිට තිබෙන ප්‍රධාන අංග විදිහට ගත්තොත් ටේබල් එකක්. එහෙම නැත්නම් අපි කියනවා වගුවක්, දත්ත වගුව. එහෙම නැත්නම් අපි මේකට වෙනත් විදිහකට අපි කියනවා භූතාර්ථයක්. එහෙම නැත්නම් එන්ට්‍රි එකක්. එතකොට එන්ට්‍රි එකක් කියන එකට උදාහරණයක් විදිහට ගත්තොත් මේ පෙන්눔 කරන්නේ එන්ට්‍රි එකක්. ටේබල් එක පෙන්눔 කරන්නේ එන්ට්‍රි එකක්. ඒ කියන්නේ තොරතුරු අන්තර්ගත කරන වගුවක්. එතකොට මේ වගුවක අඩංගු වෙනවා ප්‍රශ්න. එහෙම නැත්නම් අපි කියනවා ක්ෂේත්‍ර. එහෙම නැත්නම් අපි කියනවා තව වචනයක් උපලැකි. එතකොට මේකේ උපලැකි ස්ටුඩන්ට් නම්බර් විදිහට උපලැකියක් තියෙනවා. නම විදිහට උපලැකියක් තියෙනවා. වයස විදිහට උපලැකියක් තියෙනවා. දුරකථන අංකයේ විදිහට උපලැකියක් තියෙනවා. එතකොට උපලැකි ප්‍රමාණය 4යි. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ විෂයේදී සඳහන් කරන විදිහට ක්ෂේත්‍ර 4යි. එතකොට මේ ක්ෂේත්‍ර 4 අපි දත්ත මූලය තුල හදාගත්තට පස්සේ අපි හදන හැටි අපි පසුව බලමු. අපිට ඕන කරන තොරතුරු, ශිෂ්‍ය තොරතුරු අන්තර්ගත කරන්න පුළුවන්. දැන් මේකේ මම වාර්තාවන් දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. 100 අංකය දරන විමල්ගේ තොරතුරු, 200 අංකය දරන හසන්ගේ තොරතුරු. එතකොට මේකේ වාර්තාවන් තිබෙනවා, එහෙම නැත්නම් රෙකෝඩ්ස් තිබෙනවා. එහෙම නැත්නම් අපි තවත් කියන වචනයක් තමයි උපලැකියාන. උපලැකියාන දෙකක් තිබෙනවා. උපලැකි 4ක් තිබෙනවා. එතකොට අපි දත්ත ගබඩාවකදී මුලින්ම කළ යුතු දේ තමයි
මේ තොරතුරු තැන්පත් කරන්න අවශ්‍ය කරන මූලාශ්‍රයක් නිර්මාණය කරගන්න. ඒකට අපි කියන්නේ දත්ත මූලය. මේක ඇතුලේ තමයි තොරතුරු තිබෙන්නේ. දැන් උදාහරණයක් බැංකුව ඇතුලේ තමයි සේප්පුව ඇතුලේ තමයි සල්ලි තියෙන්නේ. ඒවා භාවිතා කරන්නේ එක එක ක්‍රමවලට. ඊළඟට අපිට තියෙනවා කුවරි එකක් නිර්මාණය කරගන්න. ඒතර කුවරි එකක් කියන්නේ මොකක්ද? දත්ත ගබඩාවේ දත්ත වගු තුලින් විමතීන් ලයිස්තුවක් සකස් කිරීම. ඒක හරියට මේ විදිහට දැන් උදාහරණයක් විදිහට අපේ මේ තොරතුරු ගබඩාව තුල ක්ෂේත්‍ර 4කට අදාළව තොරතුරු ඉල්ලලා තියෙනවා. එතකොට මේ ක්ෂේත්‍ර 4ට අදාළ තොරතුරු අන්තර්ගත කරලා තියෙනවා. දැන් යම් අවස්ථාවකදී මට උමනා වෙනවා මේ ක්ෂේත්‍ර 4 අතුරෙන් වයස කියන ක්ෂේත්‍රයේ නැතුව අනිත් ක්ෂේත්‍ර වලට අදාළ තොරතුරු විතරක් විමසන්න. එතකොට අපි ඒකට කියන්නේ විමසීම් කවුලුවක් සකස් කිරීම. එතකොට තොරතුරු ගබඩාවේ තියෙන මේ ක්ෂේත්‍ර 4 අපිට කැමති පරිදි සමහරලාට ඊළඟ එකේදී වෙන්න පුළුවන් ස්ටුඩන්ට් නම්බර් එකයි දුරකථන අංකය විතරක් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නමයි දුරකථන අංකය විතරක් ගන්න වෙන්න පුළුවන්. එතකොට query ඕනතරම් ප්‍රමාණයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් ඒ අවශ්‍යතාවය මත. දැන් උදාහරණයකට අපි හිතුවොත් ආයතනයකට ඇතුල් වෙනකොට ඇප්ලිකේෂන් එකක් මගින් ඔබගේ සියලු විස්තර අපි ලබා ගන්නවා. ඔබ ඇතුල් වෙන වර්ෂය, ඔබට ශිෂ්‍යාංකයක් ලබා දෙනවා, නම, ලිපිනය, දුරකථන අංකය, එහෙම නැත්නම් ඊමේල් ලිපිනය, වයස, උපන්දිනය, ගෑනුද පිරිමිද, හදාරන පාඨමාලාව වගේ සමහරලාට විස්තර අපි ලබා ගැනීමක් කරනවා. එතකොට මේ ගත්ත අයදුම් පත්‍රය හරහා ගත්ත ළමයාගේ තොරතුරු එක් වාර්තාවක්. එතකොට මේ වාර්තාව අපි පරිගණකගත කරනකොට මේ විදිහට ටේබල් එකක් සකස් කරලා ඩේටාබේස් එකක් හදලා ඒක තුල අපිට අවශ්‍ය කරන ටේබල් එකක් මගින් ගැලපෙන ප්‍රශ්න ලයිස්තුව සකස් කරලා ඒ තොරතුරු අන්තර්ගත කිරීම කරන්න පුළුවන්. පසු කාලීනව අපිට අවශ්‍ය වෙනවා උදාහරණයක් විදිහට මේ ළමයාට දුරකථන අංක දෙන්න, මේ ගබඩාවින් ළමයිට දුරකථන අංකයකින් කතා කරන්න අපිට. එතකොට අපි දන්නවනේ ටේබල් එකේදී ළමයාගේ දුරකථන අංකය අරගත්තයි කියලා. right. එතකොට අපිට විමසීම් ලයිස්තුවකදී අර ළමයාගේ අනිත් දේවල් ඉවත් කළා. ශිෂ්‍ය අංකයයි, නමයි, දුරකථන අංකයයි විතරක් තියෙන ලයිස්තු සකස් කරන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා විමසීම් ලයිස්තුව. ඊළඟට අපිට පුළුවන් ෆෝම්ස්. එහෙම නැත්නම් දත්ත වගුවට දත්ත පිරවීමට අයදුම් පත්‍රයක් සකස් කිරීම. එතකොට අපි පරිගණකය තුල මේ ඩේටාබේස් එකට තොරතුරු ඇතුල් කරන්න මේ ප්‍රශ්න ඇතුළත් වන පරිදි ලස්සන අයදුම් පත්‍රයක් සකස් කරගන්න පුළුවන්. එතකොට මේ අයදුම් පත්‍රය හරහා වරකට එක් වාර්තාව බැගින් අන්තර්ගත කිරීම කරන්න පුළුවන්. එතකොට එවැනි එකකට අපි කියන්නේ ෆෝම් එකක්. එතකොට මේ ෆෝම් එකේ තියෙන්නේ මොනවද? අපි ටේබල් එකේ ගත්ත ක්ෂේත්‍ර වලට අදාළ ප්‍රශ්න ටික. එතකොට මේ ටික ඔයගලන්ට පිරවුම් කරන්න පුළුවන්. දැන් අපි පරිගණකගත ආයතනයකට ගියපුවම ගොඩක් වෙලාවට මේ ෆෝම් එක තමයි, එහෙම නැත්නම් ඒ දත්ත ඇතුල් කරන මුහුණත තමයි ඔයගලන්ට ගොඩක් වෙලාවට දකින්න වෙන්නේ. අපි ATM යන්ත්‍රයකට ගියත් ඔයගොල්ලෝ දකින්නේ දත්ත ඇතුල් කරන මුහුණත. ඒ කියන්නේ ෆෝම් එක. එතකොට ඔබට නොපෙනෙන්න මේ ෆෝම් එකේ තොරතුරු ටේබල් එකට අන්තර්ගත වෙනවා. පැහැදිලිද? right. එතකොට මේ අනුව අපිට මුලින්ම හදන්න වෙන්නේ ටේබල් එකක්. ටේබල් එක හදවට පස්සේ තමයි අපිට කරන්න පුළුවන් ඒ වගේම දත්ත පිරෙව්වට පස්සේ තමයි විමසීම් හෝ ෆෝම්ස් වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණේ අපි බැලුවොත් රිපෝට් එකක්. එහෙම නැත්නම් වාර්තාවක්. දත්ත වගුවේ දත්ත මුද්‍රිත පිටපත් ලෙස ලබා ගැනීමට අපි වාර්තාවන් සකස් කරන්න ඕනේ. දැන් ගබඩාවේ පරිගණක ගබඩාවේ තියෙන මේ තොරතුරු අපිට එළියට ගන්න ක්‍රමයක් අවශ්‍යයිනේ. සමහරලාට ලියුම් තැපැල් කරන්න, එහෙම නැත්නම් ළමයිගේ දුරකථන ලයිස්තුව, ළමයිගේ ලකුණු ලයිස්තුව වගේ මුද්‍රණය කරලා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි කරන්න පුළුවන් දේ තමයි මේ තොරතුරු ගබඩාවේ ඒ තොරතුරු උපයෝගී කරගෙන එක්ක ටේබල් එකේ තියෙන ප්‍රශ්න උපයෝගී කරගෙන, එහෙම නැත්නම් කිසියම් හෝ query එක විමසීම් කවුලුවක තියෙන ප්‍රශ්න උපයෝගී කරගෙන එතකොට වාර්තාව සකස් කරන්න පුළුවන්. එතකොට මේ වාර්තාව තමයි අපි printer එක මගින්
මුද්‍රණය කරලා ලබා ගන්න. එතකොට මේ වාර්තා ලයිස්ට් විදිහට ලබා ගන්න පුළුවන්, ලේබල්ස් විදිහට ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි ලිපියකට තමන්ගේ නම සහ ලිපිනය ඩේටාබේස් එකකින් අපි ලබා ගන්න ඕන නම් අපිට පුළුවන් හැකියාව තියෙනවා ඒක ලේබල් වශයෙන්. එතකොට ලේබල් වශයෙන් මුද්‍රණය කරගත්තම මේක අපිට කපලා ලිපිය මත අලවන්න පුළුවන් ක්‍රමවේදිකුත් එනවා. එතකොට එතනදිත් අපි පාවිච්චි කරන්නේ රිපෝට්ස් ක්‍රමවේදයේ යටතේ ලේබල් ක්‍රමයට දත්ත අසුරලා ඒවා මුද්‍රණය කරලා ලබා ගන්න පුළුවන්. එතකොට දත්ත මූලයක් ක්‍රියාත්මක වෙනකොට අපිට මේ කාර්යාලයේදී සිදු කරගෙන යන මේ ලිඛිතව පවත්වාගෙන යන තොරතුරු ක්‍රම පරිගණකගත කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ඇක්සස් කියන විෂය මගින් ඔබට සපයලා තියෙන්නේ. එතකොට අපි මේ වැනි තොරතුරු මූලයක් නිර්මාණය කරනකොට ඇක්සස් විෂය භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට සාකච්ඡා කරලා බලන්නේ. ඒ වගේම දැන් අපි මුල් අවධානය දෙන්න ඕනේ ටේබල් එකට. ඒතර මේ ටේබල් එකක තියෙන ලක්ෂණ අපි ගත්තොත් දැන් අපි දැනට මම අරන් තියෙන උදාහරණයට අනුව තියෙන ලක්ෂණ ගත්තොත් ටේබල් එකක තියෙන මේ ප්‍රශ්න වලට අපි කියන්නේ මොකද්ද? fields. එහෙම නැත්නම් ක්ෂේත්‍ර. ක්ෂේත්‍ර. එතකොට මේකටම තවත් වචනයක් සමහරලාට එන්න පුළුවන් උපලැකි. ඒවත් පුරුදු වෙන්න. හරි. ඒ වගේම මේ දත්ත ගබඩාවේ තිබෙනවා වාර්තා. 100 ශිෂ්‍යාංකයේ දරන වාර්තාව තියෙනවා, 200 ශිෂ්‍යාංකයේ දරන වාර්තාව තියෙනවා. ඒවට අපි කියනවා රෙකෝඩ්ස්. එතකොට මේකේ තියෙනවා රෙකෝඩ්ස් දෙකක්. එහෙම නැත්නම් උපලැකි යාන දෙකක් පවතිනවා. දැන් අපි බලමු කොහොමද දත්ත ගබඩාවක් අපි ඇක්සස් විෂය අනුසාරයෙන් මේ කියන ක්‍රමයට හදන්නේ. දැන් මේකට අනුව අපිට පේන්න තියෙන දෙයක් තමයි අපි ඉස්සෙල්ලම තොරතුරු දාන්න කිසියම් හෝ ස්ථානයක් කිසියම් හෝ නමකින් සකස් කරගන්න ඕනේ. එතකොට අපි මුලින්ම කළ යුතු දේ තමයි දත්ත මූලය නිර්මාණය කර ගැනීම. පසුව තමයි ටේබල් එක සකස් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ. හරි. එහෙනම් අපි තොරතුරු ගිහින් තැන්පත් කරන්න පුළුවන් ස්ථානීය නිර්මාණය කරන හැටි බලමු. දැන් ඒ සඳහා ඔබට පරිගණකයේ තියෙන ඇක්සස් විෂය ධාරාව භාවිතා කරන්න පුළුවන්. ඒතර ඇක්සස් විෂය විවෘත කරපුවම ඔයගලන්ට පෙන්නනවා මේ වගේ අනුරුවක්. ඒකේ බලන්න තිරේ දකුණු අතට පැත්තට පේන්න blank database. දැන් අපි අලුතෙන් එකක් හදන්නේ. එතකොට මේ ගබඩාවේ කිසිම තොරතුරක් නැහැ. මේ ෆයිල් එක ඇතුලේ කිසිම තොරතුරක් නැහැ. එහෙනම් තොරතුරු එකතු කරන්න නම් අපි ඒකට database එකක් දත්ත මූලයක් නිර්මාණය කර ගැනීම වැදගත්. එතකොට ඒකට අපි කියන්නේ database. නමුත් අපිට ඒකට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔබ ෆයිල් එකක් අරගෙන ෆයිල් එකට දානවා ගණිතය කියලා. එතකොට මේ database එක තුල එහෙම නැත්නම් මේ ෆයිල් එක තුල ගණිතයට අදාළ තොරතුරු තමයි තියෙන්නේ. එතකොට මේ database එකට මොකක් හරි නමක් දෙන්න ඕනේ, ෆයිල් එකට මොකක් හරි නමක් දෙන්න ඕනේ. ඒ නම තමයි අපි දත්ත ගබඩාවේ මූලය එහෙම නැත්නම් නාමය විදිහට භාවිතා කරන්නේ. එහෙමනම් access වලදී මෙතනදී අහනවා file name. ඒ වගේම මේක ස්ථානගත වෙන එහෙම නැත්නම් ඒ ගබඩාව නිර්මාණය වෙන තැන ඔබට පෙන්නනවා මේ විදිහට යටින්. හැබැයි දැන් මේ පෙන්눔 කරන්නේ පොදු ස්ථානයක් my document කියන තැන. ඕගොල්ලෝ තමන්ගේ පරිගණකයේ කිසියම් හෝ නිශ්චිත ස්ථානයක් ඒ වෙනුවෙන් අපි හදාගමු. එතකොට මේ හදාගන්න යන්න නම් අපිට පුළුවන් browser එක භාවිතා කරන්න. ඔව් එහෙනම් browser එක පාවිච්චි කරලා අපි ස්ථානයක් තෝරගමු ඉස්සෙල්ලා. right. අපි ස්ථානේ හදන්න ගියපුවම අපි ගමු පරිගණකයේ D ගබඩාව. එහෙම නැත්නම් තමන්ගේ පරිගණකයේ D ගබඩාවක් නැත්නම් C ගබඩාවට යන්න. ඔව් D ගබඩාවට යන්න. right. මම D ගබඩාවේ හරි C හරි. අපි C ගබඩාව හිතමු. අපිට හැමෝටම තියෙන C ගබඩාව. right. C ගබඩාවේ අපි අලුත් ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. new ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. අපි ගමු student database DB. කැමති නමක් දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මතක් කරන DB කියන එක පාවිච්චි කරේ database, student database. අර ෆයිල් එකට දාපු ගණිතය කියනවා වගේ මාතෘකාව වගේ තැන. right. ඒක අපි විවෘත කරන්න student database එක. ඔව්
එතකොට ස්ටුඩන්ට් ඩේටාබේස් එක අපි ෆෝල්ඩර් එක හදාගත්තා. ඒ ෆෝල්ඩර් එකට අපි ෆයිල් නේම් එකක් අපි දෙන්න පුළුවන්. එතකොට ඒ ෆයිල් නේම් එක කියන්නේ ඩේටාබේස් එකට දෙන නම. හරි. අපි ඩේටාබේස් එකට අපි දෙනවා stdb. right. okay කරන්න. හරි. එතකොට ඔබට පේනවා C ගබඩාව තුල ස්ටුඩන්ට් ඩේටාබේස් කියන ෆෝල්ඩර් එක ඇතුලේ stdb කියලා ඩේටාබේස් එකක් නිර්මාණය වෙනවා. පේනවද ඒකේ ෆයිල් ගුණු රටාව මොකක්ද කියන එක ඇක්සස් වල? මොකද විභාගයේදී ෆයිල් ගුණු රටාව ඇහුවොත් එහෙම ආන්න ACCDB. ඒතර ගුණු නාමය මොකක්ද? ස්ටුඩන්ට් ඩේටාබේස්. එහෙම නැත්නම් stdb. ගුණු වර්ගය මොකක්ද? එහෙම නැත්නම් ගුණු දිගුව මොකක්ද? ACCDB. හරි. දැන් එහෙනම් අපි ඒක ස්ථාපනය කරමු. create. right. එතකොට පරිගණක තිරය මේ වගේ ස්ථානයකට ළඟා වෙනවා. හරිද? right. දැන් අපි ටිකකට මේක මිනිමයිස් කරලා අපි බලමු C ගබඩාව තුල මේ වෙන එකක් නිර්මාණය වෙලා තියෙනවද කියලා ගිහිල්ලා. right. my computer නැත්නම් this computer වලට ගිහිල්ලා අපි බලමු C ගබඩාව තුලට ඇතුල් වෙලා student database කියලා තමයි අපි database එකට නමක් දැම්මේ. නමක් දැම්මයි කියන්නේ folder එකට නමක් දැම්මේ. එතකොට student database එක තුල ඇතුලේ බලන්න stdb කියලා database එකක් හැදිලා තියෙනවා. ඒක හරියට අපි දැන් මේ වෙනකොට ඉගෙන ගත්ත මෙන්න මේ ස්ථානය හා සමානයි. එතකොට අපි අපේ මූලෙට දාලා තියෙන්නේ stdb. එහෙනම් අපේ දත්ත මූලයේ නම stdb. ඒක තියෙන්නේ student database කියන folder එක ඇතුලේ. පැහැදිලිද? හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ දැන් තිරේ මේ ආකාරයෙන් පවතින ඔයගලන්ට පේන්න ඕනේ. right. දැන් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ දැන් අපි හදන්න ඕනේ. එතකොට ඊළඟට ප්‍රශ්න මාලාව. එහෙම නැත්නම් table එක. එහෙම නැත්නම් අපි ඔකට කියනවා භූතාර්ථය කියලා. එහෙම නැත්නම් entry එක කියලා තව කියනවා. එතකොට මේ entry එක නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ table එක නිර්මාණය කරන්න ඕනේ. එතකොට table එක නිර්මාණය කරනකොට අපිට තියෙන ප්‍රශ්න තමයි මේකේ නම් student number, name, age, දුරකථන අංකය විදිහට අරගෙන තියෙනවා. හරි. දැන් අපි කොහොමද අපි මේක නිර්මාණය කරන්නේ මේ ටික දෙන්නේ කොහොමද කියලා අපි බලුවොත්. හරි. එතකොට මේ තියෙන තිරේ ඔයගලන්ට පේනවා sample එකක් ඇවිල්ලා තියෙනවා. ඒ sample එක ඉස්සෙල්ලා අයින් කරන්න. මෙතන තියෙන කතරෙන් ඒක ඉවත් කරන්න. උඩ තියෙන කතරෙන් ඉවත් කරන්න එපා. මේකෙන් අයින් කරන්න. හරි. එහෙනම් දැන් අපි හදන්න යන්නේ. එතකොට මොකද්ද හදන්න යන්නේ? table එක. එතකොට table එකක් අපි හදන්නේ කොහොමද? මේ වැඩසටහන තුලදී create කියන menu එකට යන්න. ඔව්. create. එතකොට මේ create ඇතුලේ තමයි ඔක්කොම හදන ඒවා තියෙන්නේ. දැන් මෙතනට ආවට පස්සේ ඔයගලන්ට පැහැදිලි වෙනවා tables හදන ඒවා තියෙනවා. queries හදන ඒවා තියෙනවා. forms හදන ඒවා තියෙනවා. ඊළඟට reports හදන හැටි තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් දැන් අපි මුලින් හදන්න ඕනේ මොකද්ද? table එකක්. එහෙම නැත්නම් භූතාර්ථය. එහෙම නැත්නම් අපි entry එක සකස් කිරීම තමයි අනිවාර්යයෙන්ම ඊළඟට කළ යුත්තේ. පැහැදිලිද? right. දැන් ඊළඟට අපි බලමු කොහොමද ඒක හදන්නේ. right. ඔබට පේනවා මෙතන tables යටතේ create menu එකේ tables යටතේ design table. right. ඒක ක්ලික් කරන්න. right. එතකොට අපෙන් අහනවා පොඩි ලයිස්තුවක් දෙලා මේ දත්ත දානෝ නෙමෙයි තාම ප්‍රශ්න හදනවා. fields මොනවද කියලා අහනවා. දත්ත වර්ගය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ fields කියන්නේ මෙන්න මේවා. student number එක, නම, වයස, දුරකථන අංකය. එහෙමනම් අපි මේකෙදි fields යටතේ ඒ දේවල් අඩංගු කරන්න ඕනේ. හැබැයි දත්ත වර්ගය. මේ දත්ත වර්ගය කියන එකෙන් අදහස් කරන්නේ දැන් පරිගණකයට ප්‍රශ්නයක් යම් ප්‍රශ්නයක් ඇහුවම ඒකට දෙන උත්තරේ අපි කොයි ආකාරයෙන්ද ගන්න ඕනේ. ඒක හරියට දැන් උදාහරණයක් අපි මොකක් හරි අංකයක් ඇහුවොත් ඒක ඉලක්කම් වලින් දෙන්න ඕනේ. නමක් ඇහුවොත් ඒක සමහර වෙලාවට ඉලක්කම් තියෙන්නත් පුළුවන් නම් වල මොකද වාහනවල තියෙන අංක ගත්තොත් එහෙම ඉලක්කනොත් තියෙනවනේ. සාමාන්‍ය පුද්ගල නාමයන් වලදී ඉලක්කම් භාවිතා වෙන්නේ නැහනේ. ඒක නිසා අපි සමහරලාට අක්ෂර භාවිතා කළා තමයි නමක් ඇතුල් කරන්නේ. දැන් අපි තුන් කෙනෙකුගේ උපන්දිනයක් ඇතුල් කරනවා කියලා. එතකොට අපි ඒක දන්න ඕනේ වර්ෂය, මාසය, දිනය ඇසුරෙන් ඇතුල් කරන්න.
ඒ වගේම සමහරලාට අපි කෙනෙකුගේ වයස අහනෝනේ. ඒකත් අපි දන්නෝ ඉලක්කම් දෙකකින් අපිට දෙන්න පුළුවන් කියන එක. ඒ වගේම දුරකථන අංකයක් අංක වලින් ලබා ගන්න ඕනේ. මේ වගේ පරිගණකයට අපි හඳුන්වලා දෙන්න ඕනේ පළවෙනි වරට අපි අහන ප්‍රශ්න වලට ගැලපෙන දත්ත ස්වරූපේ data type එක. දැන් අපි පළවෙනි ප්‍රශ්න විදියට අපි අහනවා student number. හරි. එතකොට මේ වචන අතර හිස්තැන් පවත්වන්න බෑ. ඒතර වචන අතර හිස්තැනක් ඔබට තියන්න ඕනේ නම් සලකුණක් විදිහට underscore එක පාවිච්චි කරන්න පුළුවන්. shift එකයි ඉරයි. student number. එහෙම නැත්නම් ඔබට කැමති නම් කෙලින්ම student number කියලාම දානවා. student underscore number. පැහැදිලිද? right. එතකොට ශිෂ්‍යාංකය කියන එක මොන වගේ දත්ත ස්වරූපයකටද වැටෙන්නේ? එතකොට අපිට access වලදී තියෙනවා දත්ත ස්වරූප කිහිපයක්. මේවා විභාගෙදී අහනවා. ඒකේ තියෙනවා text තියෙනවා, memo තියෙනවා, number තියෙනවා, date and time තියෙනවා, currency තියෙනවා, auto number තියෙනවා, yes or no තියෙනවා, OLE object තියෙනවා, hyperlink තියෙනවා, attachment තියෙනවා, calculated තියෙනවා, lookup wizard තියෙනවා. මේ calculated සහ attachment කියන එක දෙක 2010 version එකකින් පසුව ආපු ගුණාංග දෙකක්. එහෙම නැත්නම් properties දෙකක්. නැත්නම් ඔය 2007 වගේ access ඔබ භාවිතා කරනවා නම් මේ දෙක දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ තියෙන දත්ත වර්ග මොන වගේ ප්‍රශ්න වලටද ගැලපෙන්නේ කියන එක පිළිබඳව අවබෝධිකුත් අවශ්‍යයි. ඒ වගේම අපි කිසියම් හෝ දත්ත වර්ගයක් මේ ප්‍රශ්නෙට තෝරගත්තොත් ඒක ගැලපෙන්නේ කුමන දත්ත වර්ග සඳහාද ඇතුල් කරන්න අවසරය ලබා දෙන්නේ කියන එකත් වැදගත්. දැන් අපි සමහර වෙලාවට ටෙක්ස්ට් කියන එක අපි තෝරගත්තොත් ඒකේ අර්ථය මොකක්ද? මං කෙටි අදහසක් මේ විදිහට අපි දෙනවා. දැන් යම් ප්‍රශ්නයක් වෙනුවෙන් අපි ටෙක්ස්ට් තෝරගත්තොත් යතුරු පුවරුවේ තියෙන ඕනෑම ඉංග්‍රීසි අක්ෂරයක්, සලකුණක්, අංකයක් ඇතුල් කරන්න පුළුවන්. පැහැදිලිද? right. ඊළඟට මෙමෝ කියලා තෝරගත්තොත් කෙටි විස්තරාත්මක තොරතුරක් ඇතුල් කරන්න අවස්ථාව දෙනවා. වචන 255කට අඩු, අකුරු 255කට අඩු කෙටි විස්තරය. දැන් සමහර ප්‍රශ්න තියෙනවනේ වලට විස්තර ලියන ප්‍රශ්න තියෙනවනේ. එවැනි ප්‍රශ්නයක් නම් ඒක මෙමෝ. ඊළඟට අපි ගත්තොත් එහෙම number. එතකොට යම් ප්‍රශ්නයකට අපි number කියන දත්ත වර්ගයේ තෝරගත්තොත් ඉලක්කම් පමණයි. දශම තිතවත් හැබැයි තියන්න බෑ. කිසිදු සලකුණක් පාවිච්චි කරන්න බෑ. අංක විතරයි. දැන් උදාහරණයක් වයස. වයස කවදාකවත් දශම වලින් කියන්නේ නැහනේ. ඒක නිසා number කියන format එක පාවිච්චි කරන්න ඒකට පුළුවන්. පැහැදිලිද? right. ඊළඟට අපි ගත්තොත් date and time. ඒ කියන්නේ සමහර ප්‍රශ්න වලට අපි උත්තර සපයන්නේ වර්ෂය, මාසය, දිනය ඇසුරෙන් හෝ වේලාව ඇසුරෙන්. සමහර ප්‍රශ්න in time, out time, උපන් දිනය, ඇතුල් වූ දිනය, පිට වූ දිනය, කොච්චර කාලයක් ඔබ අධ්‍යයනය කරාද, මේ වගේ දී කාලය තමයි හැඳින්වෙන්නේ. එතකොට ඒක අපි දෙන්නේ වර්ෂය, මාසය, දිනය ඇසුරෙන්. currency. දැන් සමහර ප්‍රශ්න තියෙනවා මුදල් ඒකකයේ ඇසුරෙන් පෙන්눔 කරන්න ඕනේ. price එක, amount එක, class fees, monthly fees, course fees. දැන් එවැනි වගේ ප්‍රශ්නවලදී අපි currency කියන එක තමයි තෝරගන්නේ. එතකොට අපිට මුදල් ඒකකය සමග දත්ත ඇතුල් කිරීමේ අවස්ථාව තියෙනවා. ඊළඟට තියෙනවා auto number. ඒ කියන්නේ ගබඩාවට ඇතුල් වෙන වාර්තාවක් වෙනුවෙන් අපිට ස්වයංක්‍රීය අංකනයක් ලබා ගන්න පුළුවන්. පළවෙනි වාර්තාව, දෙවෙනි වාර්තාව, තුන්වෙනි වාර්තාව, හතරවෙනි වාර්තාව කියලා යා ස්වයංක්‍රීයව අංකණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් උදාහරණයකට අපි තව ඉදිරියේදී ඩේටාබේස් එකක් හදනකොට අපි බලමු එවැනි එකක් ගන්න. දැන් සමහරවිට අපි කඩේකට ගියාම බිල් පොතක් තියෙනෝනේ. දැන් මේ බිල් පොතේ තියෙන්නේ අංක අනුසාරයෙන්. ඒ අංක පවතින්නේ කවදා හරි බිස්නස් එක පටන් ගත්ත මුල්ම අවස්ථාවේදී පළවෙනි බිස්නස් එකේ ඉඳලා තමයි තියෙන්නේ. එතකොට සමහරලාට ඔබට දැනට කඩේට ගිහිල්ලා බිල කඩනකොට ඕකේ 1050 වගේ අංකයක් වෙන්න පුළුවන්. එතකොට ඊළඟ බිල් අංක බැලුවොත් 1051. ඒ කියන්නේ වාර්තා අංකයක් ක්‍රියාත්මක වෙනවා. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම yes or no. ඒ කියන්නේ දැන් සමහර ප්‍රශ්න වලට අපිට එක එල්ලේ නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න පුළුවන් ඒවා තියෙනවා.
ඔව්ද නැද්ද? එතකොට ඒකෙදී අපි පිරවුමක් විදිහට එන්නේ චෙක් බොක්ස් එකක්, කොටුවක්. හරිය දාන්න හෝ හරිය ඉවත් කරන්න. හරිය දැම්මොත් yes, හරිය ඉවත් කරොත් no කියන තර්කය. දැන් උදාහරණයකට අපි තුමු ඔබගෙන් අහලා තියෙනවා ඔබ GCE O level විභාගය සමත්ද? එතකොට ඒකට පිරවුම විදිහට තියෙන්නේ සමහරලාට yes no. ඒ කියන්නේ ඔබට ඒකට උත්තරේ දෙන්න තියෙන්නේ ඔව් හෝ නැහැ. ඔබ පහේ ශිෂ්‍යත්වයේ සමත්ද? ඔව් නැහැ. ඔබ කසාද බැඳලාද? ඔව් නැහැ. ඔබ පිරිමි ළමෙක්ද ගෑනු ළමෙක්ද කියන එකට අපි දැන් උදාහරණයක් අපි තුමු මේල් yes or no දාන්න පුළුවන්. එතකොට ඔයා පිරිමි කෙනෙක් නම් yes. තව ප්‍රශ්නයක් අහනවා අපි ෆීමේල්. ඒකටත් අපිට පුළුවන් yes or no කියන එක පාවිච්චි කරන්න. එතකොට අපිට එයා ගෑනු ළමෙක් නම් ඒක එයාට හරිය පුරවන්න පුළුවන්. ඊළඟට අපි බලුවොත් එහෙම තව දත්ත වර්ගයක් තියෙනවා OLE object. මේ OLE object එකක් කියන්නේ ගබඩාවට රූපමය තොරතුරක් අන්තර්ගත කරනකොට. ඒක හරියට මේ වගේ දැන් සමහර වෙලාවට ඇප්ලිකේෂන් එකක් පුරවලා එවනකොට ඒක කියලා තියෙන්න පුළුවන් මේ සමග ඔබගේ ඡායාරූපයක් අලවා එවන්න. එතකොට මේ ඡායාරූපයක් අලවලා යවන අවස්ථා තිබෙනෝනේ ෆොටෝ කියලා. ඒතර ප්‍රශ්නීය ෆොටෝ. එතකොට දැන් පරිගණකගත කරනකොට මේ ෆොටෝ එක මොකද කරන්නේ? එතකොට මේ දත්තයට අදාළව ඒ රූපමය තොරතුරක් තිබෙනවා. එහෙනම් ගබඩාවට යම් ප්‍රශ්නයකට අදාළව උදාහරණයකට අපි තුමු ෆොටෝ. ප්‍රශ්නයකට අදාළව රූපයක් ඇතුළු කිරීමේ අවස්ථාව ලබා ගන්න නම් ඒකේ දත්ත වර්ගය වෙන්න ඕනේ OLE object. right. ඊළඟට තියෙනවා hyperlink. ඒ කියන්නේ අදි සම්බන්ධතාවයක්. ඒ කියන්නේ කිසියම් හෝ ගුණයකට ඔබගේ වාර්තාව සම්බන්ධයි. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට access තුලදී කරන්න බැරි වැඩ කොටස් තිබෙනවා. එතකොට ඒක සමහරලාට Word විෂය තුල, Excel විෂය තුල, PowerPoint විෂය තුල වෙනත් විෂය ධාරාවන් තුල අන්තර්ගත වෙන්න පුළුවන්. එතකොට මේ දත්ත ගබඩාවේ තොරතුරු ඇතුල් කරනකොට එවැනි තොරතුරක් අපි අහන අවස්ථාවක දැන් උදාහරණයකට අපි තුමු ඔබගේ උප්පැන්න සහතිකය. එහෙම නැත්නම් ඔබට තියනවාද අන්තර්ජාල වෙබ් අඩවියක්. එතකොට ඒකට අවශ්‍ය කරන ලින්ක් එක. එහෙම නැත්නම් දැන් මේ දවස්වල ගොඩක් වෙලාට ඔය ලින්ක් එක ගැන දන්නවනේ. Zoom එකේ වැඩ කරනකොට දැන් ඔබට ලින්ක් එක එවනවා. එතකොට ඒක ඇවිල්ලා හයිපර් ලින්ක් එක තමයි. ඒ ලින්ක් එක හරහා ඔබට අවශ්‍ය ස්ථානෙට සම්බන්ධ වීමේ පහසුව සකස් කරනවා. එතකොට මේකෙදිත් අපිට පුළුවන් access විෂයේ ඉඳලා word විෂයට සම්බන්ධ වෙන document එකකට වෙනත් විෂයක document එකකට සම්බන්ධ වෙන වගේ ක්‍රියාවන් සිදු කරන්න. ඊළඟට තියෙනවා attachment. දැන් attachment කියන දත්ත වර්ගය කියන්නේ ඇමුණුම්. ඒ කියන්නේ ඔබගේ මේ දත්ත වාර්තාව සමග තවත් දේවල් තිබෙනවා නම් ෆොටෝ එකක්, අධ්‍යාපන සහතිකයක්, චරිත සහතිකයක් ඒවා සමහරලාට ස්කෑන් කරලා ෆොටෝස් විදිහට තියෙන්න පුළුවන්. ඒවා මේ තොරතුරත් එක්ක ඇමිනීම කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට calculated. ඒ කියන්නේ දැන් සමහරලාට අපි ශිෂ්‍යයෙකුගේ ලකුණු අන්තර්ගත කිරීමක් කරොත් දැන් උදාහරණයකට අපි තුමු වාර්තාව තුල අපි දානවා විෂයන් 10ට අදාළව ලකුණු සබ්ජෙක්ට් 10 දානවා. එතකොට මේ සබ්ජෙක්ට් 10ට දාලා ලකුණු දැම්මම අපිට කැල්කියුලේෂන් එකක් කරන්න පුළුවන් ටෝටල් එක කීයද ඇවරේජ් එක කීයද ප්‍රතිශත ඊළඟට බැලුවොත් එහෙම අපිට ලුකව් වයිසාඩ්. ඒතර ලුකව් වයිසාඩ් එක කියන්නේ යම් ප්‍රශ්නයක් වෙනුවෙන් තෝරා ගැනීමේ ලයිස්තුවක්. සීමිත පිළිතුරු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ පිළිතුරු අතරින් යම් දෙයක් තෝරා ගැනීමක් සිදු කරනවා. දැන් උදාහරණයක් මේ මෙතන ක්‍රියාත්මක වෙන්නේත් එවැනි එකක්. එතකොට ප්‍රශ්නයේ ඉදිරියේදී ගොඩක් වෙලාට ඔයගලන්ට එන්නේ දත්ත ඇතුළු කිරීමේ කවුළුව මෙන්න මේ ආකාරයට ඊතලෙත් එක්ක එහෙම නැත්නම් කොම්බෝ බොක්ස් එකක් පාත් කරපුවම අපිට ඕන කරන තෝරා ගැනීම මේක තුලින් සිදු කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ එවැනි අවස්ථාවල් ලුකව් වයිසාඩ් එකක්. පැහැදිලිද? right. දැන් එහෙමනම් අපි කෙටි ප්‍රශ්න කීපයක් යටතේ ටේබල් එකක් අපි නිර්මාණය කරන හැටි බලමු. right. දැන් අපි ගන්නවා ස්ටුඩන්ට් නම්බර්. ඒතර ශිෂ්‍ය අංකයක් අංක විතරක් නෙමෙයි සමහරලාට ඉංග්‍රීසි අකුරු ඇලයිරි එන්න පුළුවන්. ඒක නිසා මම ස්ටුඩන්ට් නම්බර් එක නම්බර් කියලා දැම්මේ නැහැ ටෙක්ස් කියලා ගන්නේ. ඒතර ටෙක්ස් කිව්වම කීබෝඩ් එකේ තියෙන ඕනම එකක් අන්තර්ගත කිරීමේ අවස්ථාව ලබා දෙනවා. right. එතකොට එන්ටර් කරන්න. එතකොට එන්ටර් කරපුවම ඩිස්ක්‍රිප්ෂන් කියලා යනවා. ඒක වගුව අපිට අවශ්‍ය නැහැ. නැවත එන්ටර් එකක් දීලා ඊළඟ ප්‍රශ්නේ ඇතුල් කරන්න. අපි ඊළඟට අහනවා නම. ඔව්. එතකොට නමත් දත්ත වර්ගයේ වන්නේ
text. text. right. ඊළඟට අපි අහමු උපන්දිනේ of birth. oh right. date of birth එක අපි ගත්තොත් එහෙනම් ඒකට ගැලපෙන දත්ත ස්වරූපනේ date and time. right. අපි අහනවා වයස. වයස එතකොට අපි දෙන්නේ ඒක ඉලක්කම් වලින්. එහෙනම් number. අපි ඊළඟට අහමු දුරකථන අංකය. telephone number. right. telephone number එක අනිවාර්යෙන්ම අංක විතරනේ තියෙන්නේ number. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි තුමු ID number NIC national identity card number එක අපි ගන්නවා කියලා හිතුවොත් national identity card number එකේදී දැන් අලුත් එකේ තියෙන්නේ අංක විතරයි. නමුත් පැරණි ඒවලදී ගොඩක් වෙලාට දකින්න පුළුවන් V අක්ෂරයක් පිටිපස්සේ තියෙනවා. එතකොට ඒ V අක්ෂරේ තියෙන මිනිස්සු දැනට මැරිලා නැහනේ. ඉන්නවනේ. ඒක නිසා තවමත් අපිට එතකොට ටෙක්ස්ට් කියන මෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? right. මොකද හේතුව ඉංග්‍රීසි අක්ෂරයක් පිටිපස්සේ තියෙන නිසා. හරි. ඊළඟට අපි ගත්තොත් right. male. අපි විවිධ දේවල් එකතු වෙන විදිහට අපි ගමු male. එතකොට අපි අහනවා ඔයා පිරිමි ළමෙක්ද? එහෙනම් ඒක තෝරන්නනේ ඕනේ. yes or no. right. female. right. yes or no. ඊළඟට අපි ගමු අදාරණ පාඨමාලාව. හරි. right. subject. right. එහෙනම් subject එක අපි දාමු තෝරන ක්‍රමයක්. එතකොට හැම જાතියෙම දොයිවල් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. හරි. අපි subject 3ක් හරි 4ක් හරි එකතු කරමු. එතකොට එයාට තෝරන්න දානවා නම් අපි තෝරන්නේ මොකද්ද? look up wizard. එතකොට තව කවුලුවක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි වා තෝරගන්න I will type in the values that I want. මම ඇතුල් කරන්න මට ඕන කරන ලයිස්තුව. next. එතකොට column එකක් දෙනවා. right. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළ තෝරන්න තියෙන පිළිතුරු ටික මේකේ පල්ලෙහාට ඇතුල් කරන්න. අපි දාමු ICT. arrow කීකින් පල්ලෙහාට එන්න. English. right. ඊළඟට අපි දාමු maths. right. තව එකක් දාමු science. right. මගේ ඇතුල් කිරීම එච්චර නම් ඔබට තියෙන්නේ finish විධානය ඇතුල් කරන්න. finish. right. එතකොට ඒක පේන්න තියෙන්නේ හැබැයි text mode එකෙන්. ආපහු ඔයගොල්ලෝ හදන්න යන්න එපා. ඒක කවදාකවත් ලුකව් වයිසාඩ් එක තේරුවම ලුකව් වයිසාඩ් කියලා එතන හිටින්නේ නැහැ. text mode එකෙන් තමයි තියෙන්නේ. නමුත් අවශ්‍ය කරන තොරතුරු ටික දැන් ඇතුල් වෙලා තියෙන්නේ. enter key එක ඔබලා ඒක ස්ථාවර කළා ඊළඟ එකට යන්. right. අපි ඊළඟට ගමු මුදලක් ඇතුල් කරන එකක්. right. class fees. right. ඒක අපි ගමු මුදල් වලින් ගෙවන්නේ. එහෙනම් currency. ඔන්න මම විවිධත්වයකින් තියෙන කොටස් කීපයක් ගත්තා. තව තියෙනවා. හරි. එහෙමනම් අපි හිතමු දැන් මේ ප්‍රශ්න වලට අදාළ ටේබල් එක අපි සම්පූර්ණ කරයි කියලා. මේක තමයි අපි ළමයිකින් ගන්න බලාපොරොත්තු වන තොරතුරු ලයිස්තුවට අදාළ ප්‍රශ්න. එහෙමනම් දැන් මේ ප්‍රශ්න ටික අපිට නිරන්තරයෙන් ඕන වෙන නිසා අපි මේක සේව් කරගන්න ඕනේ. තාම ටේබල් එක හැදිලා නැහැ. right. එහෙමනම් කොහොමද මේක සේව් කරගන්නේ? හරි. සේව් කරගන්නේ දැන් ওই සටහනේ කෙලවර තියෙනවා. මම ඊතලෙත් එක බලන්න දකුණු කෙලවරේ කතිරයක්. ඒතර ඒක ක්ලෝස් කරන්න. එහෙම නැත්නම් කතිරේ ඉවත් කරන්න. ඉවත් කරනකොට ඔබගෙන් අහනවා Do you want to save the changes to the design of table 1? ඔබ සකස් කරගත්ත මේ ප්‍රශ්න මාලාව භූතාර්ථය
උපලැකි සමග එහෙම නැත්නම් ෆීල්ඩ් සමග සේව් කරගන්න ඕනේද table 1 ලෙස? ඔව්. මේක ඕනේනේ. yes. එහෙම වුණොත් තමයි අර මේ වැඩසටහනේ මෙන්න මේක නිර්මාණය වෙන්නේ. හරි. එහෙමනම් අපි ඒක උත්තරේ අපි දෙනවා yes. එතකොට ඒකට දෙන නම මොකක්ද කියලා අහනවා. ඔව්. නම් ඕන එකක් අපිට දෙන්න පුළුවන්. නමුත් දැන් අපි හදන්නේ ටේබල් එකක් නිසා අපිට ඒකට දෙමු ටේබල් නමම දීලා දෙමු. හරි. ටේබල් 1. ඕකේ. right. දැන් මෙතනදී නැවත ප්‍රශ්නයක් අහනවා මේ වගුවේ there is no primary key defined කියලා මේකේ වගුවේ ප්‍රාථමික යතුරක් නැහැ කියලා අඟවනෝ. දැනට ඒක ගැන හිතන්න යන්න එපා. මොකද 11 වසරේ ළමයි නම් ප්‍රාථමික යතුර කියලා අදහස දන්නෝ. අපි ඒක පසුව අපි සාකච්ඡා කරමු. එතකොට දැනට මේකට yes දුන්නත් එකයි no දුන්නත් එකයි. ප්‍රාථමික යතුරක් මට අවශ්‍ය නැහැ දැනට. පසුව ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. right. එතකොට ඔයාලට පේනවා හදාගත්ත වගුවට අදාළව ටේබල් එකක් තිරේ වම් අත පැත්තේ පෙන්වනවා. ඔව්. දැන් ඕක විවෘත කරපුවම ඔයගලන්ට දත්ත දාන්න පුළුවන් වගුව ක්‍රියාත්මක වෙනවා. right. පැහැදිලිව පේනෝනේ දැන්. right. අපි එක වාර්තාවක් දාලා බලමු. ශිෂ්‍යාංකය 100. නම සමන්. right. උපන්දිනේ දානකොට කොහොමද දාන්නේ? වර්ෂය, මාසය, දිනය. අපි තුමු 2005 ඇලයිලා 10 වෙනි මාසේ 3 වෙනිදා. හරිද? right. එතකොට අදට වර්ෂය කොච්චරක්ද? 2020ට අවුරුදු 15යි. right. දුරකථන අංකයට මොකක් හරි ඉලක්කම් ටිකක් දාමු. අපි තුමු 1 2 3 කියලා. හරි. NIC නම්බර් එකටත් මොකක් හරි අංක ටිකක් අපි දාමු. right. දැන් ඔයගලන්ට පේනවා අර yes or no තෝරගත්තම මේල් කියන තැන කොටුවක් පෙන්නන්නේ. දැන් mouse එකෙන් අපිට හරිය දාන්න පුළුවන්. එයා පිරිමි ළමෙක්නේ සමන් කියන්නේ. එතකොට ඊළඟ ෆීල්ඩ් එකට ගියපුවම ඊළඟ එකත් ඔන් කරන්න එපා. ඒ වගේම mouse එක හැර check box එකක හරිය ඉවත් කරන්න හෝ දාන්න හෝ පුළුවන් වෙන්නේ keyboard එකේ තියෙන මොන යතුරෙන්ද? space bar එකෙන්. ඒතර space bar එක වරක් එබුවොත් හරිය වැටෙනවා. වරක් එබුවොත් ඒක ඉවත් කරගන්නවා. right. එහෙනම් enter key එකෙන් ගැහුවම right. ගෑනු ළමෙක් එක පුරවන්න අවශ්‍ය නැහැ. subject. එහෙනම් subject කියන තැනට ගිහපුවම බලන්න අපිට ඒක තෝරන්න තියෙනවා. අර අපි ඒකට lookup wizard යන්නේ දැම්මේ. right. එහෙනම් අපි ආ තෝරගන්නවා ICT. enter. class fee එක අපි තුමු 1200යි. දාලා enter කරන්න. එතකොට යාගේ සම්පූර්ණ වාර්තාව පිරෙනවා. right. පැහැදිලිද? දැන් මේ විදිහට ඔයගොල්ලෝ මේකට වාර්තා 5ක් 10ක් විතර වගේ දැන් 10 වසරේ ළමයි නම් වාර්තා 10ක් විතර වගේ එකිනෙකට වෙනස් දාලා පුරවන්න. පැහැදිලිද? right. ඔව් දැන් මේ විදිහට වාර්තාවන් 10ක් විතර වගේ ඔබගේ ගබඩාව තුළට එකිනෙකට වෙනස් දත්ත රටාවන් වලින් ගබඩාවට වාර්තාවන් 10ක් විතර දාන්න. එතකොට යනුව දැන් මේකේ තියෙනවා ක්ෂේත්‍ර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ක්ෂේත්‍ර ෆීල්ඩ්ස්. එහෙම නැත්නම් උපලැකි ප්‍රමාණය. ඒ වගේම වාර්තාවන් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් වෙනකම් වාර්තාවන් තියෙනවා. හරි. එතකොට දැන් මේ ටේබල් එක අපි දත්ත මේ ආකාරයට වගුගත ක්‍රමයට තොරතුරු දාන්න පුළුවන්. දැන් මේ වගේ ටේබල් එකක් තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ටේබල්ස් ඇසුරෙන් තමයි ප්‍රශ්න ඇහෙන්නේ. දැන් අපිට අවශ්‍ය නම් කතරෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම විෂයනුත් ඉවත් වෙන්න පුළුවන්. එතකොට නැවත දවසකදී අපි ඒක විවෘත කරගන්නකොට සාමාන්‍ය පරිදි එක්කෝ විෂයට යන්න පුළුවන්. එහෙම නැත්නම් මතකනේ දැන් අපි C ගබඩාව තුල student database එකක් හැදුවා folder එකක්. ඒක ඇතුලේ stdb කියන දත්ත මූලය විවෘත කරන්න. දැන් මේක ඇතුලේ තමයි table එක තියෙන්නේ. ඒතර මේක double click කරන්න විවෘත වෙනවා. හරි. එතකොට දැන් නැවත අපිට ඒකට තොරතුරු දාන්න ඕන නම් table එක විවෘත කරන්න පුළුවන්. දැන් මේ අනුව එතකොට අපි අපේ විෂය ධාරාවට අනුව table එක එහෙම නැත්නම් entry එක එහෙම නැත්නම් අපි භූතාර්ථය නිර්මාණය කරලා සම්පූර්ණ කරලා තියෙනවා. ඒතර database එක තියෙනවා. ඒක ඇතුලේ තමයි මේක නිර්මාණය වෙන්නේ.
එතකොට ඕගලන්ගේ අච්චුපොතට අනුව අපි බැලුවොත් දැන් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් මේ විදිහට සකස් කරනකොට අපිට තියෙන වාසි තත්වයන් ගොඩක් තියෙනවා. දැන් මේවා අපි ලිඛිතව පවත්වාගෙන ගියා නම් ගොඩක් වෙලාවට පොත්වල ඇප්ලිකේෂන් වල කඩදාසි ෆයිල් කවර් ඒවා තැම්පත් කරන්න කබඩ්ස් ඒ වගේම කාලයක් ගියාට පස්සේ මේ තොරතුරු විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම මේ තොරතුරු තැම්පත් කර තබා ගන්න විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් දැන් අපි ඩේටාබේස් එකක තොරතුරු අන්තර්ගත කරනවා නම් ගොඩක් වාසි සහගත තත්වයන් තිබෙනවා. තොරතුරු සෙවීම වඩාත් කාර්යක්ෂම වීම අපිට ඕන කරන තොරතුරු ගොඩක් ඉක්මනින් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. උපස්ථ පිටපත් ලබා ගැනීමේ පහසුව. දැන් මේකේ පිටපතක් ක්ෂණිකව ලබා ගන්න පුළුවන්. දත්ත තැම්පත් කිරීමට ඉතා අඩු ආචයන ධාරිතාවයක් වැයි මේ. කියන්නේ අපිට මේ තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරන්න කුඩා මෙමරි එකක ඉඩ ප්‍රමාණයක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම දත්ත විශ්ලේෂණය කරන්න ඉතා පහසුවෙන් වේගවත්ව සිදු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තවත් මෙතන නොකියවිච්ච දේවල් තියෙනවා. දැන් අපි දත්ත හෝමාරු කරනකොට මේ දත්ත කොහේ හරි තැනකට යවන්න ඕන නම් අන්තර්ජාලය ඔස්සේ අපිට බොහොම වේගවත්ව අවශ්‍ය ස්ථානයට දත්ත යැවීමේ හැකියාව තිබෙනවා. එතකොට මේ අනුව අපිට පේන තියෙන දෙයක් තමයි ඔබගේ අච්චුපොතට අනුව මේ තොරතුරු ගබඩාවක් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නිර්මාණය කරපුවම යම් ස්ථානයක කාර්යයන් ඉතා පහසුවෙන් වේගවත්ව නිරවුල්ව ඉටු කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙමනම් දැන් අපි ඔය පළවෙනි කොටසෙන් ආරම්භ කරේ කොහොමද අපි ඩේටාබේස් එකක් කියන්නේ මොකක්ද? ඒකට අදාළ අංග මොනවද? සහ ඒකේ අපි කොහොමද ඩේටාබේස් එකක් ඇක්සස් විෂය ඇසුරෙන් නිර්මාණය කරගන්නේ කියන එක පිළිබඳව. අපි එතකොට දැන් ඊළඟ කොටසට එනකොට ඔබ මං හිතනවා මේකට අනුව සූදානම් වෙලා සකස් කරලා ඩේටාබේස් එකක් සකස් කරලා දත්ත ඇතුළත් කරලා සූදානම් වන්න. පැහැදිලිද? හරි. ඊළඟ දවසේදී අපි උත්සාහ කරන්නේ මේ ටේබල් එකේට අදාළව තොරතුරු අපිට මේ ආකාරයට යෙදුමක් කරන්නේ නැතුව අපි මේ එන්ට්‍රීස් වලට මේ උපලැකි වලට ගැලපෙන විදිහට අපිට ෆෝම් එකක් නිර්මාණය කර ගැනීම. අපි ඊළඟට ෆෝම් එකක් නිර්මාණය කරගන්නකොට අපි කොහොමද සිදු කරන්න ඕනේ කියන එක තමයි ඊළඟ ප්‍රයත්නය අපි දරන්නේ. එතකොට අපි මේ දත්ත විවෘත කරලා තියෙන ටේබල් එකේ ඒ විවෘත කිරීම ඉවත් වෙන්න නිල් පාට තීරුව මත තියෙන කතරෙන් හරි. දැන් අපි ෆෝම් එකක් නිර්මාණය කරන්න යන්නේ. එතකොට දත්ත ඇතුල් කිරීමට අතුරු මුහුණක් සකස් කරන්න යන්නේ. ඒක අපි කරන්නේ ක්‍රියේට් කියන තැනට යන්න ඕනේ. ෆෝම් එකක් අපි ඩිසයින් කරන්න ඕනේ. එහෙනම් ෆෝම් එක අපි නිර්මාණය කරන්න යන් ඩිසයින්. හරි. එතකොට ඔයගලන්ට ලැබෙනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාර කොලයක් වගේ කොලයක ඉඩ ප්‍රමාණය. එතකොට ඒක Tamanට ඕන විදිහට ඉඩ වැඩි කරගන්න පුළුවන්. අඟල් 8කට වගේ. දැන් එතකොට ඒකේ පෙන්නනවා ඩීටේල් කලාපය. එතකොට අපි මේකට අවශ්‍ය කරන මාතෘකා යෙදීමක් අවශ්‍ය නම් ෆෝම් එකක් වගේ එකකදී ඒකට අපිට අවශ්‍ය වෙනවා හෙඩර් එකක්. එතකොට අපි මේ කලාපයට ඕන කරන හෙඩර් එකක් අපි ගන්නෙ කොහොමද? එතකොට මේ බ්ලැන්ක් තිරය මත එහෙම නැත්නම් හිස් තිරය මත මවුස් එක රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරපුවම ඔබට පෙන්නනවා ඒ ෆෝම් එකට ඕන කරන හෙඩර් එකයි ෆුටර් එකයි ක්‍රියාත්මක කරන්න. රයිට්. ඔබට පේනවා දැන් එතකොට හෙඩර් එකක් මාතෘකා යොදන්න තියෙනවා. ඒ කලාපය අපිට ඕන විදිහට මෙතනින් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම යටින් බලන්න ෆුටර් එකක් ඇති අගිස්සක් ෆෝම් එකේ අගිස්සක් තියෙනවා. ඒ අගිස්සත් අවශ්‍ය පරිදි හදා ගන්න පුළුවන්. මේ තියෙන ෆෝම් එකේ විස්තර යොදන කලාපේ. දැන් මේකට අපිට අර ටේබල් එකේ හදාගත්ත ප්‍රශ්න ටික එහෙම නැත්නම් ක්ෂේත්‍ර ටික ලබා ගන්න ඕනේ. කොහොමද අපි ඒක ලබා ගන්නේ? දැන් ඔබ ඉන්න තැන ඉඳලා බලන උඩ තිරේ මෙනු බාර් එකේ ඇති add existing fields කියලා. right. එහෙනම් මේක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවම පෙන්නනවා show all tables. හරි. ඒකත් ක්ලික් කරන්න.
හරි. එතකොට අපිට ටේබල් එක පෙන්නනවා. ඒ කියන්නේ අපි හදාගත්ත ටේබල් එක වගුව පෙන්නනවා. ඒකේ ධන ලකුණ ක්ලික් කරන්න. right. එතකොට අපි එකතු කරගත්ත උපලැකි ටික එහෙම නැත්නම් ක්ෂේත්‍ර ටික නිර්පෙන්නුම් කරනවා. දැන් ඔබට තියෙන්නේ මේකේ එක ක්ෂේත්‍රය ඇදලා ගෙනලා තිරයට අතාරින්න. කොහොමද කරන්නේ? ඩ්‍රැග් කරන්න. එහෙන් ක්ලික් කරලා අරගෙන ඇවිල්ලා ඩීටේල් ඒරියා එකේ අතාරින්න. එතකොට ඔබට පෙන්නනවා ස්ථාන දෙකක්. ඒ ස්ථාන දෙකෙන් එකක් තමයි ප්‍රශ්නය සහ ප්‍රශ්නෙට පිරවුම. ඒතර ඒක Tamanට කැමති පරිදි මවුස් එකෙන් උස්සලා අපිට ඕන ස්ථානෙට ස්ථානගත කරගන්න පුළුවන්. අපි තියාගමු මේ විදිහට. right. ශිෂ්‍යාංකයට පිරවුමට ඉඩ ඇතිනම් යාව වෙනම තෝරලා අපිට ඕන නම් ඉඩ අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. පිරවුම පිළිතුරු සපයන තැන. මෙතන ප්‍රශ්නේ. මේ ආකාරයට සියලු ප්‍රශ්න ටික තිරේ මතට ගේන්න ඒවට ගැලපෙන sizes අපි දාමු. right. නමකට නම් ඉඩ මදි. ඒක නිසා නම පුරවන එක තෝරලා දිග වැඩි කරගන්න. හරි. උපන්දිනය. right. උපන්දිනේට තව චුට්ටක් අවශ්‍ය නම් දිග වැඩි කරගන්න පිළිතුරු සපයන එකට. වයස. වයස කියන එක මේ පැත්තෙන් දාගන්නම්. හරි. දුරකථන අංකය. මේක අපි මෙතනින් දාගමු. දුරකථන අංකෙට ඉඩ මදි නම් අපි ඉඩ වැඩි කරගමු. මේ විදිහට ප්‍රශ්නේ සහ පිළිතුරු සපයන කලාපය. NIC number. අපි ඒක මේ පැත්තෙන් තියාගමු. හරි. NIC number එකේ ස්ථාන 10ක් විතර වගේ තියෙනවා. අපි ටිකක් දිග වැඩි කරගමු. mail. ඔව් ඒක තියෙන්නේ ක්ලික් කරන්න විතරනේ. female. ඒකේ පිළිතුරු දෙක පෙන්නනවානේ. අපිට තියෙන්නේ ඉරි දෙක ක්ලික් කරන්න විතරනේ. subject. අපි මේ හරියට ගමු. right. ඒක ඇලිලා වගේ තියෙන. එතකොට පිළිතුරු සපයන කලාපේ මෙහාට අඩු වැඩි කරන්න. right. ඒ වගේම class face. එතකොට අපි ක්ෂේත්‍ර ටික ෆෝම් එක මතට දාගත්තා. ඉඩ වැඩි නම් ඒ ඉඩ අඩු කරගමු මෙතනින්. හරි. එතකොට දැන් අපිට ඒකට මාතෘකාවක් අවශ්‍ය නම් උඩ තියෙනවා ටූල් බාර් එකේ ලේබල්. ඔව්. එන එකට ලේබල් එකක් අරගෙන ලේබල් එක ඇතුල් කරන්න. right. අපි ගමු base 20. හරි. මවුස් එකෙන් එක ස්ථාවර කරන්න ක්ලික් කරලා හරි. දැන් ඒක නැවත වරක් ක්ලික් කරලා home tool එකට ගිහිල්ලා අකුරු වල ස්වභාවය සකස් කරගන්න අවස්ථාව තියෙනවා මෙතන. center කරගන්න අකුරු ටිකක් ලොකු කරගමු. මාතෘකාවක්නේ. right. අකුරු වල වර්ණය ඕනනම් වෙනස් කරගන්න. හරි. එතකොට ඒකට අපිට ඕනනම් පිරවුම් වර්ණ වෙනස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම අපිට මේ පසුබිමේ පේන පාට ලානිල් පාට එක ඒ නාලින් පාට වලට ක්ලික් කරලා අපිට ඕන විදිහට පාට වෙනස් කරගන්න පුළුවන්. right. ඒ වගේම මේකෙත් අපිට පසුබිම් වර්ණය ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. dark blue එකක් දාමු. හරි. යට කලාපයටත් අපිට ඕන කරන විදිහට ක්ලික් එකක් දීලා පාට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්න පේන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. එතකොට ප්‍රශ්නේ මෙහෙම ක්ලික් කරලා ඒකේ පිරුම් වර්ණය ඕනනම් වෙනස් කරන්න පුළුවන්. කීපයක්ම තෝරගන්න ඕන නම් shift එක පාවිච්චි කරලා ඔක්කොම තෝරගන්න මේ විදිහට එකින් එක. right. ඒකට අපි පිරුම් වර්ණයක් දාමු. right. නැත්නම් පිළි පාට වගේ දාමු.
ඒ විදිහටම අපිට ඕන නම් ඒවල අකුරු වල පාට අහන ප්‍රශ්න තමයි මෙතන තැඹිලි පාට වර්ණයෙන් පෙන්වන්නේ. තද කළු වර්ණය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ වගේම අහන ප්‍රශ්න ඕන නම් එකම සමාන දිගකට මේ විදිහට හදාගන්න. පිළිවෙලක් හිටින්න. හරි. එහෙමනම් අපි කතරෙන් අයින් කළා සේව් කරගන්න. එතකොට අපෙන් අහනවා මේ ෆෝම් එක සේව් කරගන්නවද? ෆෝම් 1. yes. ඒකටත් අපි ෆෝම් එකනේ හදන්නේ. ඒක නිසා අපි ෆෝම් 1 කියලා දෙමු. ඕකේ. එතකොට පේනවා ටේබල් එකයි ෆෝම් එකයි හැදිලා තියෙනවා. අපේ නිදර්ශනයට අනුව ෆෝම් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර ෆෝම් එක හරහාත් අපිට ටේබල් එකට දත්ත ඇතුල් කරන්න ලේසියි. පුළුවන්. අපි ෆෝම් එක ඩබල් ක්ලික් කරන්නේ. එතකොට ෆෝම් එක විවෘත කරලා ඔබට පෙන්නයි. හරි. එතකොට මෙතනදී තියෙනවා ෆෝම් එකේ දත්ත පළවෙනි වාර්තාව රෙකෝඩ්ස් 10ක් තිබෙනවා. ඒ වගේම next button එකට පුළුවන් ඊළඟ රෙකෝඩ් එකට යන්න. ඒ වගේම අවසාන රෙකෝඩ් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ 10 වෙනි රෙකෝඩ් එකට ගබඩාවේ. ඒ වගේම අලුතෙන් වාර්තාවක් දානවා නම් new blank record වලට යන්න පුළුවන්. right. එතකොට අපි අලුත් වාර්තාවක් දාලා බලමු ටේබල් එකට යනවද කියලා. එයාගේ 1100 අංකේ right enter. නම අපි ගමු සරත්. enter. 2005 6 වෙනි මාසේ 3 වෙනිදා right. වයස අවුරුදු 15යි. ටෙලිෆෝන් නම්බර එක අපි කෙටියව දාමු දැනට. හරි. NIC නම්බර එක. හරි. මේල්. සබ්ජෙක්ට් එක අපි තෝරලා දෙමු. එයා කරන්නේ ICT. ගාන 1200යි. right. enter කරපුවම අලුත් රෙකෝඩ් එකකට එනවා. right. මෙලෙස එතකොට අපිට දත්ත දාන්න පුළුවන් අතුරු මුහුණක් හැදිලා තියෙනවා. දැන් අපි ඕනනම් බලමු ෆෝම් එකෙන් අයින් වෙලා ටේබල් එකට 1100 කියන දත්තේ අන්තර්ගත වෙලාද? ඔව්. එහෙනම් ෆෝම් එකක් හරහා ටේබල් එකට දත්ත යැවීම කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයට තොරතුරු ඇතුල් කරනවට වඩා ක්‍රමවත් බවක් ෆෝම් එක හරහා තිබෙනවා. පැහැදිලිද? right. ඒ වගේම දැන් ගබඩාවේ තියෙන කිසියම් හෝ දත්තයක් අපි විමසීමකට ලක් කරනවා නම් ඒ ශිෂ්‍ය අංකය අනුව විමසන්න පුළුවන්. ඔබට පැහැදිලි මේකේ වාර්තාවන් හොයාගන්න අංකය අනුව පුළුවන් හැකියාවක් තිබෙනවා. එහෙමනම් අපි කොහොමද වාර්තාවක් අපි හොයන්නේ? ඒ සඳහා අපිට ඕන නම් search කියන විධානය මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඉස්සලා ඒ හොයන තැන mouse එක ක්ලික් කරන්න. පසුව search කරන්න ඕන එක මෙතන දාන්න. අපිට ඕනේ 300 වාර්තාව කියවන්න. right. එහෙනම් 300 වාර්තාව දැනට තිරයට ඇවිල්ලා තියෙනවා. ඒ හොයන එකට අදාළව mouse එක ක්ලික් කරලා තියලා තමයි මෙතන බලන්න ඕනේ. right. 500. නිහාල්. බලන්න 500 නිහාල්ද කියලා. 500 නිහාල්. දැන් මේ විදිහටත් වගුවේ තියෙද්දිත් අපිට search කිරීම කරන්න පුළුවන්. එන search කරන තැන අවශ්‍ය අංකේ ඇතුල් කරන්න. right. රෙකෝඩ් එක පෙන්වනවා. එහෙම නැතුව අපිට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ හොයන්න පාවිච්චි කරන ක්ෂේත්‍රය මත mouse එක තියලා home tool එකේදී තියෙනවා find button එක. ඔව් එහෙනම් හොයන්න ඕන කරන ශිෂ්‍යාංකය ඔබ මෙතන ඇතුල් කරන්න 800. find. ඒකට අදාළ වාර්තාව තිරේ මත පෙන්වනවා. එහෙනම් මේ කොටස් ටික කරලා ප්‍රශ්න තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න.
10 වසර ළමයි නම් අනිවාර්යයෙන්ම මේක සකස් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ තියරි කොටස. 11 වසරේ ළමයිනුත් හැකිතාක් දුරට මේවා නිර්මාණය කරලා බලන්න. මේ පුහුණුව වැදගත් වෙනවා, ස්ථානවල තියෙන අයිකන්ස් වැදගත් වෙනවා, විධාන වැදගත් වෙනවා. මේවා අනුසාරයෙන් ප්‍රශ්න ගණනාවක් අහනවා. ඒ වගේ අවස්ථාවන්වලදී පිහිට වෙන්නේ තමන් කරලා තියෙන ප්‍රායෝගික දැනුම මත. එහෙමනම් අපි ඊළඟ දවසේ පාඩමෙන් හම්බ වෙනකන් අපි අදට මෙතනින් නතර වෙනවා. ඔබ සැමට සුබ දවසක්.